ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මේ ඔලොල් එක්සෑම් එකට මං හිතන්නේ තව තියෙන්නේ පුංචි කාලයක්. ඉතින් අපි හිතුවා පුළුවන් විදියට පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක. ඉතින් අපි අද මුලින්ම තෝරගත්ත පේපර් එක තමයි 2019 ඔලොල් පේපර් එක. ඉතින් ගිණුම් කරණයට අත්පොත් තියෙන දුවල පුතාලා විදියට ඔයාලට හම්බ වෙන ඊ타මත්ම ඔයාලා හිතන අමාරුම ගාන තමයි මං හිතන්නේ කේවලස්වාමී ව්‍යාපාරයක ගිණුම් සකස් කිරීම තමයි මං හිතන්නේ ඔයාලා හිතන විදියට අමාරුම ගාන විදියට එනවා කියලා ඔයගොල්ලෝ දකින්නේ. නමුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඇත්තටම බැලුවොත් එහෙම මේ ගාන තමයි ඔයාලට ලකුණු ගන්න තියෙන හොඳම ගාන සහ ලේසිම ගාන. ඉතින් මම මේ 2019 පේපර් එකේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 වෙනි ගාන. 7 වෙනි ගානේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස ඔහොම පොඩ්ඩක් පැත්තකින් තියලා අපි 3 වෙනි කොටසට යන්. 3 වෙනි කොටසේ තියෙන්නේ අපෙන් ඉල්ලලා තිනවා ලාභ ප්‍රකාශනය සමග මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඉතින් මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ ලාභ ප්‍රකාශනය කියන්නේ ඒත් එක්කම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ කියලා. අපි ලාභ ප්‍රකාශනය ගහන්නේ වසරක් වෙනුවෙන්. හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි ගහන්නේ නැත්නම් ශේෂපත්‍රය අපි ගහන්නේ එක් දවසක් නියෝජනය කරමින්. එහෙනම් අපි දැනගන්න ඕන කරුණක් තමයි අපිට මේ ගිණුම ආකාර දෙකකට සකස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා එක ආකාරයක් තමයි සිරස් ආකෘතියට අපිට මේ ගාන සකස් කරන්න පුළුවන්. ඒත් එක්කම තිරස් ආකෘතියට ඔයාලට ගාන සකස් කරන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ තෝරගත්ත සිරස් ආකෘතියට ගාන හදන්න. ඒත් එක්කම ඔයාලාට ලකුණු ගන්න තැන් මම එකින් එක පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලා ලකුණු ගන්න තියෙන තැන් ඉතින් ඔයාලා ලකුණු 8ක් තියෙනවා නම් ওই ලකුණු 8න් එක ලකුණක් අපිට යම්කිසි තැනකට දෙනවා නම් ওই ලකුණු එකෙන් නුත් භාගයක් අපිට හම්බ වෙනවා ව්‍යාපාරයේ නම ආකෘතිය සකස් කරා නම්. ඉතින් අපි එකින් එක සාකච්ඡා කරමු. මම මුලින්ම යනවා ආකෘතිය සකස් කරන්න. මොකද්ද මේ ව්‍යාපාරය? පුබුදු මේ ව්‍යාපාරේ සංකගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරය. එහෙනම් අපි උඩින්ම ලියමු සංක සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2018 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ හා නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ආකෘතියෙන් මේ විදියට මම මේ සිරස් ආකෘතියට මේ ගාන හදන්නේ. අපිට මුලින්ම එනවා විකුණුම්. අපිට පුළුවන් මේ විකුණුම් වලින් මොකක්ද අඩු කරන්න? ආපසු එවුම් අඩු කරන්න පුළුවන්. විකුණුම් වලින් පස්සේ අපිට හම්බ වෙන විකුණුම් පිරිවැය. මේ විකුණුම් පිරිවැය සකස් වෙන්නේ එක තමයි මුලතොගය. ඊට පස්සේ මේකට ගැනුම් එකතු කරනවා. තව අඩු කරන්න පුළුවන් අපිට මෙතන තියෙන ආපසු එවුම්. ඒ කියන්නේ විකුණපු භාණ්ඩ ආපසු එව්වට පස්සේ අපි සටහන් කරන්නේ විකුණුම් වලින් අඩු කළා. ඒත් එක්කම අපි ගත්ත දෙයක් ආපසු යවුවට පස්සේ ඒ කියන්නේ ආපසු යවුම් අපිට සටහන් කරන්න පුළුවන් මේ ගැනුම් යටතෙන් අඩු කළා ආපසු යවුම් කියලා. ඊට පස්සේ අගතොගේ අඩු කරා නම් අපිට එනවා මේ ව්‍යාපාරයේ මොකද්ද විකුණුම් පිරිවැය. ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය ටික අඩු කරාට පස්සේ ඔයාලට එනවා මේ ව්‍යාපාරයේ දල ලාභය. මොකක්ද එන්නේ? දල ලාභය. දල ලාභයෙන් පස්සේ ඔයාලට තියෙනවා මෙතන මොකද්ද? වෙනත් ආදායම්. ඒත් එක්කම පරිපාලන වියදම්. ඒත් එක්කම බෙදා හැරීමේ වියදම්.
මම මෙතන ගන්නම් මූල්‍ය හා වෙනත් වියදම් කියලා. මේ කොටස් ටික ඔයාලා දන්නව මොනවද කියලා. හතෙන්ට ගන්න පුළුවන් විකුණුම්. ඒත් එක්කම මේ විකුණුම් බහන්න ආපසු එව්වට පස්සේ අපි ඒක සලකනවා ආපසු එවුම් කියලා. අපි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට හම්බ වෙනවා ව්‍යාපාරේ දල ලාභය. ওই දල ලාභයේ යටින් අපි වෙනත් ආදායම් කියන එක එකතු කරන්න ඕනේ. ඒත් එක්කම මෙන්න මේ කියන පරිපාලන වියදම්, බෙදා හැරීමේ වියදම් සහ මූල්‍ය වියදම් කියන තුන අඩු කරාට පස්සේ අපිට හරි අපූර්ව නමක් හම්බ වෙනවා. ඒ තමයි ව්‍යාපාරයේ මොකද්ද? ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය. තව පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ පරිපාලන වියදම් කොහොමද ගන්නෙ? බෙදා හැරීමේ වියදම් ගන්නෙ කොහොමද? මූල්‍ය හා වෙනත් වියදම් ගන්නෙ කොහොමද කියලා. මේ පරිපාලන වියදම් කියලා කියන්නේ දුවේ පුතේ අපි ව්‍යාපාර ආයතනයක් ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අපි ගමු මෙන්න මේ කියන සිල්ලර වෙළඳසැලේ අපි මේකේ වැඩ කරනවා කියලා හිතමුකෝ සේවකයෝ. අපි මේ සේවකයන්ට ගෙවන වැටුප් අපි සලකන්න ඕනේ මොකක් විදිහටද? පරිපාලන වියදමක් විදිහට. ඒත් එක්කම මෙන්න මේ වෙළඳසැලේ ලයිට් බිල ඒත් එක්කම වතුර බිල ඒව අපි සටගන්නත් ඕනේ මොකක් විදිහටද? පරිපාලන වියදම් විදියට. අපි හිතමු මෙන්න මේ කියන ව්‍යාපාරේ අපිට ණයගැතියෝ හිටියා කියලා. ওই ණයගැතියෝ බුන්වත් වුණාම අපි සලකනවානේ මොකක් විදියටද? බොල් ණය විදියට. එතකොට බොල් ණය සටහන් කරගන්නේ මොකක් යටතේද? බෙදා හැරීමේ වියදමක් යටතේ. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ ඉඳලා පාරිභෝගිකයාගේ අතට ව්‍යාපාර ආයතනයේ පිටතට යම්කිසි වියදමක් ගලාගෙන යනවා නම් අපි ඒක සටහන් කරගන්න ඕනේ බෙදා හැරීමේ වියදම් යටතේ. මේ මූල්‍ය හා වෙනත් කියන යටතට වැටෙන්නේ බොහෝ දුරට බැංකු පොලි වගේ දේවල් අපිට සටහන් කරගන්න පුළුවන් මෙන්න මේ මූල්‍ය හා වෙනත් යටතේ. ඒත් එක්කම අපෙන් ඊළඟට ඉල්ලා තියෙන දෙයක් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ වසරක් වෙනුවෙන්ද දවසක් වෙනුවෙන්ද? අපි මේක හදන්නේ දවසක් වෙනුවෙන්. එහෙනම් මේකේ තියෙනවා 2018 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සකස් කරන්න කියලා. අපි එහෙනම් ඒකත් ගහමු. මම ඒකත් සිරස් ආකෘතියටම සකස් කරන්නම්. මේ ආකෘතිය කටපාඩම් කරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේක කටපාඩම් කරලා තියාගන්න. මොකද එක්සෑම් එකට මේ වෙලාවේ හැටියට මං හිතනවා ඒක ගොඩක් ලොකු ප්‍රයෝජනවත් වෙයි කියලා. මම මෙතන ලියන්න යන්නේ නැහැ ව්‍යාපාරයේ නම. හරිද? ඔයාලට තියෙන්නේ මෙතන ව්‍යාපාරයේ නම ලියලා 2018 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා ලියන්න. හරි. මං යනවා එහෙනම් මෙතන අවශ්‍ය දේවල් ටික දාන්න. මෙහෙම තීරු තුනකට ගහගත්තා. පළවෙනි තීරුව එනවා මොකද්ද? පිරිවැය. ඒත් එක්කම සමුච්චිත ෂය සහ ශුද්ධ අගය. මේ පැත්තේ මුලින්ම එන එකක් තමයි මොකද්ද? ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් කියලා කියන්නේ වසරකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් තියෙන දේවල්, වෙනස් නොවි තියෙන දේවල් අපි හඳුන්වනවා ජංගම නොවන වත්කමක් විදියට. උදාහරණ ගත්තොත් පරිගණක, ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, මෝටර රථ වගේ දේවල් අපිට මෙන්න මේ ජංගම නොවන වත්කමක් විදියට හඳුනා ගන්න පුළුවන්. හරි. ජංගම නොවන වත්කම් යටතේ ඊට පස්සේ අපිට හම්බෙනවා ජංගම වත්කම්. ජංගම වත්කම් කියලා කියන්නේ මොකද්ද? ජංගම වත්කම් කියලා කියන්නේ වසරකට වඩා අඩු කාල පරිච්ඡේදයක් තුල වෙනස් වෙන දේවල් වලට. හරිද? උදාහරණ විදියට තොග, ණයගැතියෝ,
වගේ දේවල්, මුදල් වගේ දේවල් අපිට මෙන්න මේ ජංගම වත්කම් යටතේ සටහන් කරගන්න පුළුවන්. ඒකෙන් පස්සේ අපිට හම්බ වෙනවා මොකද්ද? ප්‍රාග්ධනය නැත්තම් හිමිකම. ප්‍රාග්ධනය වෙනස් වෙන්න පුළුවන් කොටස් කිහිපයක් තියෙනවා. එක තමයි ගැනිලි. එහෙනම් ගැනිලි වලින් වෙන්නේ ප්‍රාග්ධනය මොකද්ද? අඩු වෙන එක. එහෙනම් ගැනිලි අඩු කරන්න ඕනේ. ප්‍රාග්ධනයට සම්බන්ධ ප්‍රාග්ධනයට ගැළපීමක් කරන අනිත් දේ තමයි මොකද්ද? අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනයෙන් වෙන්නේ අයිතිකාරයාගේ හිමිකම් මොකද වෙන්නේ? වැඩි වෙන එක. එහෙනම් අපි ඒක එකතු කරන්න ඕනේ අමතර ප්‍රාග්ධනය කියලා. මෙන්න මේ ලාභාලාභ ප්‍රකාශනයේ අවසානයේට එන උත්තරය අපි අරන් ඉන්න ඕනේ මෙතනට. ඒක ලාභයක් වෙන්නත් පුළුවන්, අලාභයක් වෙන්නත් පුළුවන්. ලාභයක් නම් ප්‍රාග්ධනයට එකතු කරනවා. ඒකෙන් වෙන්නේ අයිතිකාරගේ හිමිකම් වැඩි වෙන එක. හැබැයි අලාභයක් නම් මෙතන අඩු කරන්න ඕනේ. අපි බලමු ගාන හදලා මේක ලාභයක්ද අලාභයක්ද දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රාග්ධනයෙන් පස්සේ අපිට හම්බෙන අනිත් එක තමයි ජංගම නොවන වගකීම්. ඒත් එක්කම ජංගම වගකීම්. අපි ගත්තොත් එහෙම මෙන්න මේ කියන ආකෘතියේ සමාන වෙන්න ඕනේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වල එකතුව සමාන වෙන්න ඕනේ. ප්‍රාග්ධනය, ජංගම නොවන වගකීම්, ජංගම වගකීම් කියන තුනේ එකතුවට මෙන්න මේක ටැලි වෙන්න ඕනේ හැමතිස්සෙම. එතකොට අපිට දැනගන්න පුළුවන් අපේ ගාන හරි කියලා. හරි. ගානක් පටන් ගද්දී හරිද? මතක තියාගන්න ඕන කාරණාවක් තමයි හැමතිස්සෙම ගාන පටන් ගන්න අමතර තොරතුරු වලින්. හරිද? මේ ගානේ විදියට අපිට අතිරේක තොරතුරු දීලා තියෙනවා 2018 12:31 දිනට තොගය දීලා තියෙනවා. ඒත් එක්කම කියනවා ගොඩනැගිලි ෂෙය කරන්නේ සරල මාර්ග ක්‍රමයට කියලා. ඒත් එක්කම කියලා දෙනවා උපජිත විදුලිය රුපියල් 1000යි. සරල ගැළපිලි ටිකක් දීලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේක ඇත්තටම තියෙන්නේ හිස්තැන් පුරවන්න වගේ වැඩක්. ඇත්තටම මේ ලකුණු ටික ගන්නවාට සිම්පල්. පළවෙනි එකේ තියෙන 2018 12:31 දිනට තොගය 22ක් තියෙනවා. අපි මේක දහස් වලින් හදමු. එහෙනම් මෙතනවා දාන්න ඕනේ රුපියල් කියලා දාලා වරහන් ඇතුලේ බිංදු 3ක් දාන්න ඕනේ. අපි මේක දහස් වලින් හැදුවොත් එහෙම තොගය තියෙනවා 22ක්. අග තොගය කියන්නේ අවසාන තොගය 22ක් තියෙනවා. ඔයා දන්නවා විකුණුම් පිරිවැයට තමයි අග තොගය වාර්තා කරන්න කියලා. එහෙනම් අපි අග තොගය කියලා අඩු කරන්න ඕනේ කීයක්ද? 22ක්. හරි. ඒත් එක්කම මතක තියාගන්න මෙන්න මේ අතිරේක තොරතුරු වල තියෙන කොටස් වල හැමතිස්සෙම දිත්ත බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන ටික මේ පොත්වල වාර්තා කරලා නැහැ. ඒ කියන්නේ මේ ශේෂ පිරික්සුමේ වාර්තා කරලා නැහැ මේ අතිරේක තොරතුරු වල තියෙන ටික. එතකොට ඔයා දන්නවා ගිණුම්කරණයේදී දිත්ත සටහන් න්‍යායකට අනුව තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. හරිද? එහෙනම් එක තැනකට අඩු වෙනවා නම් තව තැනකින් වැඩි වෙන්න ඕනනේ. හරි. මේක ගිහිල්ලා අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොගය කියලා දාන්න ඕනේ ජංගම වත්කම් තුල. තොග නැත්තම් අග තොග කීයද? 22යි. අපි දෙවණියට යමු. දෙවණි ගැලපිල්ලට දෙවණි අතිරේක තොරතුරට. ඒක කියනවා ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 120 බැගින් ෂෙයා කළ යුතුය. හරි. සරල දෙයක්. අපි බලමු ගොඩනැගිලි කීයක් තියෙනවද කියලා. මම මෙතන හදන්න. ගොඩනැගිලි තියෙනවා 350. 350 තමයි මේ ගොඩනැගිලි වල පිරිවැය. මේකට 120ක් බලන්න. කීයද? මේ 350 වැඩි කරන්න 120ෙන්. බලන්න කීයද එන්නේ කියලා. දෙවරක් 5යි. දෙවරක් 5 10යි. 10න් බිඳුව දෙවරක් 3 6යි 1යි 7යි.
70ක් වෙනවා ෂය. එහෙනම් ව්‍යාපාර ආයතනයේ ෂය කියන්නේ ව්‍යාපාරයට මොකක්ද මේක? වියදමක්. මොනවද මේ තියෙන්නේ? ගොඩනැගිලි. ගොඩනැගිලි දාන්නේ පරිපාලන වියදම් යටතේද? ඒ කියන්නේ ගොඩනැගිලි ෂය දාන්නේ පරිපාලන වියදම් යටතේද? බෙදා හැරීමේ වියදම් යටතේද? ගොඩනැගිලි ෂය දාන්නේ පරිපාලන වියදම් යටතේ. අපි සටහන් කරගන්න ඕනේ ගොඩනැගිලි ෂය කියලා. කීයද? රුපියල් 70යි. මම ඔයාලට කිව්වා දිත්ත බලපෑමක් තියෙනවා කියලා. එහෙනම් මේ 70 කොහෙටද යන්නේ? ඔයා බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ කියලා 2018 1 දිනට කියලා කීයක්ද? 140ක්. ඔන්න ඔය 140ට ගිහිල්ලා ඔයා 70ක් එකතු කරන්න. එකතු කරලා කීයද? 140ට 70ක් එකතු කරන්න. එතකොට එනවා 210ක්. ඔයා ඒ 210 තමයි ඇවිල්ලා සටහන් කරගන්න ඕනේ මෙන්න මේ සමුච්චිත ෂය කියන තැන. මෙතන ගොඩනැගිලි කියලා දාන්න. මෙන්න මෙතන 210යි කියලා දාලා වරහන් දාන්න. දාලා ගොඩනැගිලි වටිනාකම කීයද? 350යි. 350න් 210ක් අඩු කරාට පස්සේ ඔයාට එන උත්තරේ කීයද බලන්නකෝ. 0.4යි 1යි. 140ක් තමයි මෙන්න මේ කියන ගොඩනැගිලි වල ශුද්ධාගය වෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට මේ ගොඩනැගිලි වටිනාකම වෙන්නේ කීයද? මෙන්න මේ 140යි. මොකද මේ ගොඩනැගිලි වල පිරිවැය 350ක් වුණාට මේ වෙනකොටත් මේක ෂය වෙලා තියෙනවා කීයද? 210ක්. එහෙනම් මේ පිරිවැයෙන් මේ සමුච්චිත ෂය අඩු කරාට පස්සේ අපිට එන උත්තරය තමයි ශුද්ධාගය. හරිද? එහෙනම් ඒ කියන්නේ මේ කියන ගොඩනැගිල්ල මේ වෙනකොට වටින්නේ කීයද? 140යි. ඊට පස්සේ ඊළඟ අතිරේක තොරතුරට ගියොත් එහෙම ඒක කියනවා 2018 12:31 දිනට උපචිත විදුලි ගාස්තු රුපියල් 1000යි කියලා. මේ වගේ දෙයක් නෙවෙන්නේ. මේ විදුලිය කියන බිල ඔයා දැකලා ඇති ඔයාලගේ ගෙදරට එන්නේ කවද්ද? සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙදරට එන්නේ මේක මාසේ අන්තිම දවසේ නෙමෙයි ඊළඟ මාසේ. ඔයා හිතන්න ඔයා ඉන්නේ දෙසැම්බර් කියලා. ඔයා ඉන්නේ දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ මුල් සතියේ ඔයාට ගෙදරට විදුලි බිල එනවා. ඔයා ඒ විදුලි බිල බැලුවට පස්සේ ඔයා දකින දෙයක් තමයි මේ විදුලි බිල ඇවිල්ලා තියෙන්නේ මොන මාසෙට අදාළවද? නොවැම්බර් මාසෙට අදාළව. මේ විදුලි බිල ඇවිල්ලා තියෙන්නේ නොවැම්බර් මාසෙට අදාළව. දැන් ඔයා හිතන්න ඔයා ඉන්නේ මාර්තු මාසේ. හරිද? ඔයා ඉන්නේ මාර්තු මාසේ. දැන් අපි හිතමු ඔයා ඉන්නේ දැන් දෙසැම්බර් මාසේ කියලා. ඔයා දැන් ඉන්නේ දෙසැම්බර් මාසේ. හරිද? අපේ කාල පරිච්ඡේදය අවසන් වෙන්නේ කවද්ද? 2018 12:31. දැන් දෙසැම්බර් මාසේ විදුලි බිල මේ විදියට අපිට මාසේ අන්තිම එන්න පුළුවන්ද? ප්‍රැක්ටිකලි සමහරක් වෙලාවට එන්න පුළුවන්. හැබැයි බොහෝ දුරට මේක එන්නේ ඊළඟ මාසේ කියන්නේ ජනවාරි මාසේ. ඔන්න ජනවාරි මාසේ තමයි එන්නේ මොකද්ද? දෙසැම්බර් මාසේ විදුලි බිල. හැබැයි ගිණුම් කටයුතු තියෙන කෙනාට දිවස් නැහැනේ. දෙසැම්බර් මාසේ විදුලි බිල තාම ඇවිල්ලා නැත්තම් කීයක් වෙයිද කියලා හිතා ගන්න. ඒක හින්දා අපි බොහෝ දුරට කරන්නේ මේක වාර්තා කරන්නේ මොන මාසෙද? ජනවාරි මාසේ. හැබැයි අපේ කාල පරිච්ඡේදය 12:31න් ඉවරයි. එතකොට මෙන්න මේ වාර්තා කරන්නේ ජනවාරි නම් නැත්තම් ගෙවන්නේ ජනවාරි නම් අපි දෙසැම්බර් මාසේ විදුලි බිල තාම ගෙවලා නැහැනේ. අන්න හරි. ඒ කියන්නේ ගෙවලා නැහැ කියන්නේ මොකද්ද? උපචිතයි. ඒ කියන්නේ ගෙවිය යුතුයි.
එතකොට මේ ශේෂ පිරික්සුමේ තියෙන විදුලිය ගත්තොත්, මේ විදුලි ගාස්තු කියන එක ගත්තොත්, මේ විදුලි ගාස්තු කියන එකේ දෙසැම්බර් මාසේ විදුලි බිල තියෙන්න පුළුවන්ද? බැහැ. මොකද මේක තාම ඇවිල්ලා නැති හින්දා. හරි. ආවා කියමුකෝ. මේ ගානේ හැටියට මෙයාලා කියන්නේ උපචිතයි කියලානේ. ඒ කියන්නේ තාම ගෙවලා නැහැ. එහෙනම් 1000ක් ගෙවලා නැහැ. අපි මෙතන 0.3 කපලා ගත්තොත් එහෙම ඒ කියන්නේ රුපියලක් තාම ගෙවලා නැහැ. එහෙනම් මේක ගෙවිය යුතුයිනේ. ව්‍යාපාරයේ පැත්තෙන් මේක මොකද්ද? වගකීමක්. හරි. වගකීමක් නම් කොහෙද ඇවිල්ලා සටහන් කරන්නේ? ශේෂ පිරික්සුමේ නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ සටහන් කරනවා මොකද්ද? උපචිත විදුලිය කියලා. කීයද? රුපියලයි. මං කිව්වා ඔයාට දිත්ත බලපෑමක් වෙනවා කියලා. මෙතන රුපියලක් සටහන් වෙද්දී ජංගම වගකීම් යටතේ උපචිත විදුලිය කියලා විදුලිය ගිණුමට අනිවාර්යයෙන්ම හර කරන්න ඕනේ කීයකින්ද? රුපියලකින්. එහෙනම් මෙතන විදුලි ගාස්තු කියන තැන රුපියල් 5000ක් තියෙනවා. එහෙනම් මෙතනට ගිහිල්ලා එකක් එකතු කරන්න. එහෙනම් එතකොට විදුලිය අපිට හොයාගන්න පුළුවන් කීයද? 6ක් එනවා. මෙතන 0.3 කැපුවොත් එහෙම. එහෙනම් විදුලිය මම ඔයාලට කිව්වා මොන යටතේද වැටෙන්නේ? පරිපාලන වියදම් යටතේ වැටෙන්නේ. එහෙනම් විදුලිය කියලා අපි එකතු කරන්න ඕනේ කීයක්ද? රුපියලක්. මේ වෙනකොටත් ඔයාට පේන 5ක් තියෙනවා කියලා. එහෙනම් මේ 5ට අපි දැන් උපචිත වෙච්ච එක එකතු කරාට පස්සේ අපිට එනවා කීයක්ද? 6ක්. හරි. ඔන්න එතකොට අතිරේක තොරතුරු ඉවරයි. අපි යමු මේක ගාන මුලින් ඉඳලා බලන්න. මේ කියන ගොඩනැගිලි පිරිවැය 350යි අපි සටහන් කරා. ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම තියෙනවා 140ක් අපි සටහන් කරා මේ අවුරුදු ෂෙයාත් එක්කම. ඊට පස්සේ ආරම්භක තොගය තියෙනවා කීයක්ද? 30ක්. අපි යමු එහෙනම් ලාභ ගිණුමට ඇවිල්ලා විකුණු පිරිවැය යට තියෙන මුල තොගයට අපි එකතු කරමු කීයක්ද? රුපියල් 30ක්. හරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගැණුම් හම්බ වෙනවා කීයක්ද? 220ක්. එකතු කරා ගැණුම් 220යි. මේ ගාන හිටියට ආපසු යවුම් කිසිවක් නැහැ. ඊට පස්සේ තියෙනවා ණය ගැතියෝ. ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. ණය ගැතියෝ එන්නේ මොකද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. එහෙනම් ජංගම වත්කම් යට තේනවා ණය ගැති කියලා. කීයක්ද? 40ක්. ඒත් එක්කම ඊට පස්සේ එනවා ණය හිමියෝ කියලා. ණය හිමියෝ කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? වගකීමක්. එහෙනම් වගකීම් සටහන් වෙන්නේ මොකක් යටතේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය යටතේ. මෙන්න මේ ණය හිමියෝ කියන එක වසරක කාලයක් තුල වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේක අපි සටහන් කරන්න ඕන ජංගම වගකීම් යටතේ ණය හිමි කියලා. කීයද තියෙන්නේ? 30යි. දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාර ආයතනයේට වියදමක්. දුන් වට්ටම් හම්බෙන්නේ යම්කිසි ව්‍යාපාරයේ යම්කිසි විකිණීමක් කිරීමේදී ණයගැතියන්ට දෙන්න පුළුවන් මුදල් ගෙවීමේදී වට්ටමක් අපි හඳුනන දුන් වට්ටම් විදියට. එහෙනම් දුන් වට්ටම් කියන්නේ විකිණීමේ හා බෙදා හැරීමේ යටතේ එන්න ඕන දෙයක්. එහෙනම් දුන් වට්ටම් කියලා අපි දාන්න ඕනේ කීයක්ද? රුපියල් 2.750. ඒත් එක්කම දීලා තියෙන ලද වට්ටම් කියන්නේ ව්‍යාපාර ආයතනයේට ආදායමක්. එහෙනම් අපි දන්නවා වෙනත් ආදායම් තුල අපිට ලියන්න පුළුවන් මොකද්ද? ලද වට්ටම්. කීයද? රුපියල් 2යි. විදුලි ගාස්තු අපි සටහන් කරා. බෝල් ණය සටහන් කරගන්න ඕනේ. බෝල් ණය කීයක් තියනවද? 1.750. ඒ කියන්නේ 1.50. එහෙනම් බෝල් ණය බිහි වෙන්නේ විකිණීමක අවස්ථාවේදී විකිණීම් කිරීමේදී ණයගැතියෝ බිහි වෙනවා. ණයගැතිය මුදල් නොදුන්නට පස්සේ නැත්නම් ණයගැතිය බුන්නත් උනාට පස්සේ අපි හඳුනනවා ඒක බෝල් ණය විදියට. එහෙනම් ඒක සටහන් වෙන්නේ බෙදා හැරීමේ වියදම් යටතේ මොකක් කියලාද? බෝල් ණය කියලා.
කීයද? රුපියල් 1.50යි. මතක තියාගන්න ඕන කාරණාවක් තමයි යම් කිසි ගානක ශේෂ පිරික්සුම ඇතුලේ බොල් ණය කියලා තිබ්බොත් එහෙම අපි ඔය බොල් ණය ණයගැතියන්ගෙන් ගිහිල්ලා අඩු කරන්නේ නැහැ. හේතුව තමයි මේ වෙනකොටත් මේ ශේෂ පිරික්සුමේ ඇතුලේ ඔය බොල් ණය කියන එක ගැළපිලා ඉවරයි. නමුත් අතිරේක තොරතුරු වල බොල් ණය දීලා තිබ්බොත් එහෙම අමතක කරන්න එපා ණයගැතියන්ගෙන් අනිවාර්යයෙන්ම ඒ බොල් ණය අඩු කළ යුතුමයි. හරිද? මොකද්ද මං කිව්වේ? ශේෂ පිරික්සුමේ බොල් ණය දීලා තිනවා නම් ණයගැතියන්ගෙන් අඩු කරන්න යන්න එපා. හැබැයි අතිරේක තොරතුරු වල බොල් ණය දීලා තිනවා නම් අපි ඒක ණයගැතියන්ගෙන් අඩු කරන්න ඕනේ. මං හිතනවා මේ 2019 බොල් ණය කියන එක ශේෂ පිරික්සුම ඇතුළෙම දීලා තියෙනවා. නමුත් මේ පාර පේපර් එකේ ෂුවර් එකට අතිරේක තොරතුරු වල ඔය බොල් ණය කියන එක එන්න පුළුවන්. බොල් ණය තියෙන 1.50ක් මං කියන්නම්. මේ පාර පේපර් එකේ මේ බොල් ණය කියන එක අතිරේක තොරතුරු වල આવොත් කොහොමද කරන්න කියලා. සරල දෙයක් තියෙන්නේ. මේ විදිහටම මේ බොල් ණය සටහන් කරගන්න බෙදා හැරීමේ වියදම් යටතේ 1.50ක්. ඒත් එක්කම අමතක කරන්න එපා. මෙතන ණයගැතියෝ කියලා ලියන්න කලින් මෙන්න මේ 40 තියලා අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මේ 40න් මේ 1.50 අඩු කරලා එන උත්තරය තමයි ණයගැතියෝ විදියට මෙතන සටහන් කරන්න ඕනේ. හරිනේ? ඔච්චරයි. ඊට පස්සේ කියන 112ක බැංකු ණය රුපියල් ලක්ෂයක් තියෙනවා. බැංකු ණය කියන්නේ දිගු කාලීන වගකීමක්. ඒක ඉන්නේ ජංගම නොවන වගකීම් යටතේ අපි දාන්න ඕනේ මොකද්ද? බැංකු ණය. කීයද? රුපියල් 100යි. ඒත් එක්කම බලන්න බැංකු ණය පොලිය මෙයාලා ගෙවලා තියෙන්නේ කීයද? 10යි ගෙවලා තියෙන්නේ. බලන්න මේ 100ට 12ක් ගහලා බැංකු ණය කීයද කියලා. බැංකු ණය එන්න ඕනේ කීයක්ද? 12ක් එන්න ඕනේ. නමුත් තියෙන්නේ කීයද? 10යි. එහෙනම් මේගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ කීයද? රුපියල් 10යි. අපි මොකද කරන්න ඕනේ එහෙනම්? බැංකු ණය. බැංකු ණය පොලී කියලා මූල්‍ය හා වෙනත් වල එකතු කරන්න ඕනේ කීයක්ද? බැංකු ණය පොලී. කීයක්ද එකතු කරන්න ඕනේ? රුපියල් 2ක් එකතු කරන්න ඕනේ. හැබැයි බලන්න කීයක් තියෙනවද කියලා මේනකොට 10ක් තියෙනවා. එහෙනම් අපි මෙතන 100ට 12 ගහපු ගමන් අපිට කීයක් දෙන්න ඕනේ? 12ක් එන්න ඕනේ. හැබැයි අපි සටහන් කරලා තිබ්බේ 10යි. තව 2ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් අපිට එනවා බැංකු ණය පොලී රුපියල් 12යි. ඒත් එක මේ රුපියල් 2 ගෙවලද තාම නැහැ. එහෙනම් අපි උපචිත විදිහට සලකන්න ඕනේ. එහෙනම් මෙතන දාන්න ඕනේ උපචිත බැංකු ණය පොලී කියලා. කීයද? රුපියල් 2ක්. හරි. ඊට පස්සේ මුදල් ශේෂය දීලා තියෙනවා කීයක්ද? 35ක්. මුදල් කියන්නේ වත්කමක්. ඒක ජංගම වත්කමක්. එහෙනම් මුදල් කියලා කීයක්ද එකතු වෙන්න ඕනේ? මුදල් ශේෂයේ විදිහට රුපියල් 35ක් මෙතන එකතු වෙන්න ඕනේ. ඒත් එක්ක අනිත් එක තියෙන දුරකථන ගාස්තු රුපියල් 2ක්. එහෙනම් දුරකථන ගාස්තු යන්නේ මොකක් යටතේද? පරිපාලන වියදම් යටතේ. අපි දැම්ම දුරකථන ගාස්තු රුපියල් 2යි. ඒත් එක්කම ප්‍රාග්ධනය දීලා තියෙන 124ක්. ඔයා දන්න ප්‍රාග්ධනය කොහෙද සටහන් කරගන්න කියලා. එහෙනම් මෙතන කෙලින්ම වෙilla 124ම සටහන් කරන්න පුළුවන්. හරි. දැන් ඔයාලා මේක එකතු කරලා අඩු කරලා බලන්න. ඔයාලට මේ ගාන බැලන්ස් විය යුතුයි. මෙතන විකුණුම් සටහන් කරලා නැහැ. රුපියල් 300 අපි විකුණුම් සටහන් කරමු. දැන් ඔයා බලන්න මේක එකතු කරලා මේ 30යි 120යි එකතු කරාට පස්සේ කීයද? 250යි. 250න් 22ක් අඩු වුණාට පස්සේ කීයද? 250න් 22ක් අඩු කරන්න ඕනේ. එතකොට 8යි 2යි 228යි.
එතකොට 228න් 300න් 228 අඩු කරලා පස්සේ වාට එයි මොකද්ද දලලාභය කීයද 2යි මෙතන 7යි 72ක් එයි. ඔව් 72ක් එයි. ඊට පස්සේ බලන්න මේ වෙනත් ආදායම් එකතු වෙන්න ඕනේ. එකතු වුණාට පස්සේ 74යි. මේ ටික බලන්න කීයද එන්නේ කියලා. පරිපාලන වියදම් තියෙනවා කීයද? 78ක් තියෙනවා. මේවා අඩු වෙන්න ඕන දේවල්. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් කීයක් තියනවද? 4ක් තියෙනවා. එකත් අඩු වෙන්න ඕනේ. ඒත් එක මූල්‍ය හා වෙනත් තියෙනවා 12ක්. එකත් අඩු වෙන්න ඕනේ. එතකොට මේ 74න් මේ ටික අඩු කරලා බලන්න ව්‍යාපාරයේ අලාභයක් තමයි ඔයාලට වාර්තා වෙන්නේ. එතකොට මේ කියනවා අපි 74න් අඩු කරමු 78ක් 78 ධන 4 ධන 12 ඍණ 74 20ක අලාභයක් එනවා. මේක අලාභය අපි වාර්තා කරන්න ඕනේ ප්‍රාග්ධනය යටතේ ඇවිල්ලා අලාභ කියලා කීයක්ද 20ක් අඩු කරන්න ඕනේ. එතකොට මෙතන එන්න ඕනේ කීයද 104ක්. අපි බලමු මෙතන වත්කම් ටික එකතු කරලා මෙතන 140යි. මෙතන එනවා කීයද 62යි 35යි එකතු කරන්න ඕනේ 22යි 40යි 35යි එකතු කරලා පස්සේ වාට එනවා 97ක් 97යි 140යි එකතු කරන්න. එතකොට එනවා 237ක්. හරි. එතකොට මේ 100 ගන්න මෙතනට මෙතන එනවා කීයක්ද 33ක් 33යි 100යි 133යි. මේ දෙක එකතු කරන්න 104යි 133යි එකතු කරන්න 237යි. ගාන 237ට බැලන්ස් වෙන්න ඕනේ. හරි. අපි තවත් ගානකින් එනම් ඉස්සරහට හම්බෙමු. මේ 2019 7 වෙනි ගාන.